මේ ලංකාවේ පළවෙනි Ryzen build එක. ඉතින් ඔයාලට මීට කලින් කිව්වා වගේම ඔන්න Ryzen build එකටත් හැමදේම සූදානම් වෙලා තියෙන්නේ. ඉතින් මේ build එක පටන් ගන්න කලින් thank you කියලා කියන්න ඕනේ ASUS ශ්‍රී ලංකා එකට ඒ වගේම barclays.lk එකට. මොකද මේ build එක ඔයාලට අරගෙන එන්න අවශ්‍ය කරන සම්පූර්ණ සහයෝගය දීලා තියෙන්නේ ASUS ශ්‍රී ලංකා එකෙන් සහ barclays.lk එකෙන්. ඉතින් ඔයාලට අවශ්‍ය කරන ඔයාලගේ computers, computer parts, ඒ වගේම laptops අනිත් accessories ගන්න පුළුවන් තැනක් තමයි barclays.lk කියලා කියන්නේ. ඒ වගේම තමයි ඔයාලගේ motherboards, graphic cards, monitors, gaming mouse, keyboard මේ වගේ full range එකක් තියෙන එකම brand එක තමයි ASUS කියලා කියන්නේ. ඉතින් අපි යමු අපේ build එක ගැන කතා කරන්න. මෙතනදී මම අරගෙන තියෙන්නේ Ryzen 3 processor එකක්. ඉතින් මේක 4 cores, 4 threads, ඒ වගේම අනිත් Ryzen CPUs වලට වඩා ටිකක් විතර base clock එක සහ turbo boost එක වැඩි 1300X කියන මොඩල් එක තමයි මෙතනදී මම පාවිච්චි කරලා තියෙන්නේ. ඉතින් මෙතනදී ඔයාලගේ multi threaded applications වලට හොඳට support කරන unlock CPU එකක් තමයි Ryzen කියලා කියන්නේ. ඉතින් ඒක ඒ විදිහට වෙද්දී මම තෝරගෙන තියෙනවා Kingston 8GB 4GB sticks දෙකක් මේ system එකට. ඒ වගේම තමයි motherboard එක විදිහට මම අරගෙන තියෙන්නේ ASUS Prime B350 Plus කියන AM4 socket එක තියෙන motherboard එක. ඒ වගේම power supply එක විදිහට මට power requirement එක ආවේ online power calculator එකේදී සාමාන්‍යයෙන් watt 300ක් විතර actual 300 watt එහෙම නැත්නම් 350 watt වගේ power supply එකක් හොඳටම ඇති මේ system එකට. ඉතින් මෙතනදී මම තෝරගත්තා Cooler Masterලාගේ Masterboard Lite 400 කියන power supply එක. ඒ වගේම තමයි storage solution එකක් විදිහට මම Western Digital Blue 1TB hard disk එකක් තෝරගෙන තියෙනවා. ඒ වගේම graphic solution එක විදිහට ASUS Strix gaming series එකේ 1050 Ti 4GB card එකක් මම තෝරගෙන තියෙනවා. ඒ වගේම තමයි keyboard mouse විදිහට Barclays එකෙන් එයාලගේ Mega Box කියන brand එක යටතේ wired mouse එකක් සහ keyboard එකක් supply කරලා තියෙනවා. ඒ වගේම casing එක විදිහට මේක budget එකක් ඇතුලේ යන බොහොම budget friendly build එකක් නිසා මම තෝරගෙන තියෙනවා Cooler Master Elite 311 කියන casing එක. ඒ වගේම monitor එක විදිහට ASUS VP 228 කියන අඟල් 21.5 monitor එක තෝරගෙන තියෙනවා. ඉතින් මේ දේවල් ටික තමයි build එකේ components වෙන්නේ. ඉතින් මෙතනදී ඔයාලට කියන්න ඕන දෙයක් තමයි ඔයාලගේ budget එක අනුව overclock කිරීමේ පහසුකම් තියෙන Intel system එකකට යනවා නම් අනිවාර්යෙන් K series CPU එකකට යන්න ඕනේ. ඉතින් මෙතනදී ඔයාලට පුළුවන් Ryzen ඕනම CPU එකක් කරහා overclock කිරීමේ පහසුකම ලබා ගන්න. ඒ වගේම තමයි මේ AMD motherboard වල high end motherboard chip series එකටම යන්න අවශ්‍ය නැහැ overclocking පහසුකම ලබා ගන්න. ඔයාලට මේ mid range B350 කියන board එකෙනුත් overclock කරන්න බොහොම පහසුවෙන් පුළුවන්. ඉතින් මේ දේවල් ටික තමයි මම තෝරගෙන තියෙන්නේ. මේ තියෙන components ප්‍රධාන ඒවල links පල්ලෙහා description එකේ ඇති. ඉතින් අපි යමු අපේ build එකට. මේ තියෙන්නේ අපේ Ryzen processor එක. red cooler එක. Ryzen CPU එක. ඉතින් මෙතනදී බොහොම ලේසි Ryzen මේ PGA CPU එක mount කරගන්න වරදින්න විදිහක් නැහැ. ඔයාලට හරියට බැලුවොත් මේකේ එක තැනක gold triangle එකක් තියෙනවා. ඉතින් motherboard එකෙත් එක side එකක මේ විදිහට triangle mark එකක් තියෙනවා. අපි ඒකට හරියට මේක face කරගත්තම කිසිම ප්‍රශ්නයක් නැතුව CPU එක slot එකට යන්න ඕනේ මේ විදිහට. right. ඉතින් අපේ red cooler එක මේකට mount කරගන්න කලින් මේ තියෙන screws හතර මේ තියෙන normal screws ටික අපිට ගලවලා අයින් කරන්න වෙනවා. මේ විදිහට අපේ normal තියෙන motherboard එකේ තියෙන mounts ටික screws ටික ගලවන්න ඕනේ. එතකොට මේ back එකේ තියෙන metal
ප්ලේට් එක තියෙනවා. දැන් අපිට පුළුවන් මේ අපේ ස්ටොක් Ryzen Wraith cooler එක මවුන්ට් කරගන්න. රයිට්, ඉතින් මෙතනදී මේ Ryzen heatsink එකේ එන ස්ක්‍රූස් වලට ටෙන්ෂන් එකක් දීලා තියෙනවා ස්ප්‍රින්ග් මෙකැනිසම් එකකින්. ඒ නිසා මේවා තද කරද්දී හරි equal force එකක්, ඒ කියන්නේ එක සමාන බලයක් හැම ඇනේටම යෙදෙන විදිහට පොඩ තමයි අපිට මේක ෆික්ස් කරගන්න වෙන්නේ. අපි මදර්බෝඩ් එකේ අපේ AMD processor එක සෙට් කරගෙන ඉවරයි. දැන් අපි යමු ඉතුරු ටික කරන්න කලින් අපේ කේසින් එකට මදර්බෝඩ් එක මවුන්ට් කරගන්න. මේ තියෙන අපේ Cooler Master Elite 311 කේසින් එක. කේසින් එකේ අපිට ෆෑන් එකක් ඉන්ක්ලූඩ් කරලා එවලා තියෙනවා එකක් එක්සෝස් එකට. ඉතින් මෙතනට තමයි අපේ කේසින් එකේ බැක් පැනල් එක දාගන්න ඕනේ. Right, ඉතින් main assembly ටික ඉවරයි. දැන් ඊළඟට අපිට තියෙන්නේ hard drive එක, ඒ වගේම DVD ROM එක දාන්න. ඉතින් ඒ දේවල් වලට කලින් මම හිතන්නේ අපි අපේ routing වැඩ ටික කරගෙන ඉමු. ඉතින් මේ අපේ Ryzen build එකේ ඇතුළ. ඉතින් ඔයාලට පේනවා ඇති මම පුළුවන් තරම් ඉක්මනට cables ටික set කරා. ඉතින් මෙතනදී අපේ power switch, reset switch ඒ දේවල් ටික තියෙනවා. ඒ වගේම USB 3 connection එක දීලා තියෙනවා. USB 2 connection එක motherboard එකට දීලා තියෙනවා. ඒ වගේම HD audio. ඉතින් මේ Cooler Master Elite 311 casing එකේ තියෙන හොඳ තමයි හැම කේබල් එකක්ම මදර්බෝඩ් එකට ගේන්න පුළුවන් තරම් දිගට මේගොල්ලෝ ප්ලෑන් කරලා තියෙන එක. ඒ වගේම ඩිසයින් එකත් එක්ක බොහොම ලේසියෙන් ඉඩ පහසුකම් තියෙනවා කේසින් එක ඇතුලේ. හරි, ඉතින් එහෙනම් අපි මේක ටෙස්ට් කරන්න ලෑස්ති. අපි මැෂින් එක ඔන් කරලා බලමු. අපි එහෙනම් අපේ hardware assembling part එක ඉවරයි. ඉතින් ඔයගොල්ලන්ට පේනවාද අපේ Ryzen මැෂින් එක තියෙනවා මෙතන සිස්ටම් එක. ඉතින් මේ බිල්ඩ් එකේ දැන් අපිට තියෙන්නේ ඔක්කොම ටික හරියට assemble කරලා තියෙනවා නම් සිස්ටම් එක හරියට ඔන් වුණාට පස්සේ Windows දාගන්න. ඉතින් ඊට පස්සේ benchmarking ටික කරන්න තියෙනවා, games ටිකක් play කරන්න තියෙනවා. ඉතින් අපි බලමු බිල්ඩ් එක ඔන් කරලා ඔක්කොම වැඩ කරනවද කියලා. right, ඔක්කොම ටික වැඩ right. එහෙනම් අපේ බිල්ඩ් එක ඔන් වෙලා තියෙනවා. අපි ඉන්නවා අපේ UEFI animated BIOS screen එකේ. ඉතින් දැන් තියෙන්නේ අපිට Windows දාගන්න. right, ඉතින් දැන් අපි කතා කරන්න යන්නේ අපේ Ryzen build එකේ performance ගැන. ඉතින් මේ build එකේදී Ryzen 3 එකේ quad-core 1300X CPU එක, ඒ වගේම Asus Prime B350 Plus motherboard එක, ඒ වගේම 8GB RAM, ඒ වගේම Asus ලගේ GTX 1050 Ti 4GB කාඩ් එකක් සහ Western Digital 1TB hard drive එකක් තමයි system එකේ basic configuration විදිහට පාවිච්චි කරලා තියෙන්නේ. ඒ වගේම system එක power up කරගන්න Cooler Master 400W power supply එකක් පාවිච්චි කරලා තියෙනවා. ඉතින් මෙතනදී මම game collection එකක් test කරා. ඒ වගේම system එකේ benchmark ටිකකුත් run කරා ඔයාලට results පෙන්වන්න.
ඉතින් මෙතනදී ඔයාලට කියන්න තියෙන්නේ ඔයාලගේ ගේමින් වලට වගේම ඔයාලගේ වර්ක් ස්ටේෂන් වලට 3D Max rendering ඒ වගේම Photoshop graphic designing video editing මේ වගේ දේවල් වලටත් පාවිච්චි කරන්න පුළුවන් හොඳ සිස්ටම් එකක් තමයි Ryzen කියලා කියන්නේ. මොකද කියනවා නම් මේකේ තියෙන අඩුම CPU එක Ryzen 3 එකේ ඔයාලට කෝස් 4ක් හම්බ වෙනවා. ඒ විතරක් නෙමෙයි ඔයාලට මේක ඕන වෙලාවක ඕවර්ක්ලොක් කරන්නත් පුළුවන්. ඒ කියන්නේ Ryzen ඕනම CPU එකක් ඕවර්ක්ලොක් කරන්න පුළුවන්. ඉතින් මෙතනදී ඔයාලට බොහොම ලේසියෙන් AMD ලගේ ටූල් එක පාවිච්චි කරලා මේක ඕවර්ක්ලොක් කරන්න පුළුවන්. හැබැයි ඕවර්ක්ලොක් කරන්නේ නැතුව මම මෙතනදී ප්ලේ කරපු Call of Duty World War 2 ඒ වගේම Battlefield 1 Crysis ඒ වගේම තව ගේම්ස් කීපයක් මම මෙතනදී ප්ලේ කරා. මේ හැම එකක්ම graphic card එකේ performance එක්ක full resolution දාලා 1080p display එකක 60 fps ගන්න පුළුවන් වුණා කිසිම ප්‍රශ්නයක් නැතුව. ඉතින් මෙතනදී ඔයාලට කියන්න පුළුවන් දෙයක් තමයි CPU එකේ කිසිම bottleneck එකක් උනේ නැහැ මේ අපි පාවිච්චි කරපු Ryzen 3 processor එකේ. ඉතින් ඔයාලා gaming වලට system එකක් හදනවා නම් Ryzen එහෙම නැත්නම් AMD කියලා කියන්නේ කිසිම ප්‍රශ්නයක් වෙන system එකක් නෙවෙයි. ඒ වගේම ඔයාලගේ heavy duty වැඩවලට විශේෂයෙන්ම video editing වගේ මම මගේ වීඩියෝ දෙක තුනක් edit කරලා බලුවා. මගේ තියෙන setup එකත් එක්ක යම්කිසි performance boost එකක් තියෙනවා. ඒ වගේම ඔයාලට ඕනම වෙලාවක මේක තව ටික කාලයක් ගිහිල්ලා overclock කරන්න උනත් පුළුවන් හරි cooling solution එකක් එක්ක. ඉතින් මේ දේවල් එක්ක බලද්දී ඔයාලට 7 gen නම් Intel Core i5 එකක performance මේ Ryzen 3 එකේ තියෙනවා. රුපියල් 25000ක් වගේ ඇතුළත ගන්න පුළුවන් CPU model එකේ. ඉතින් ඒ වගේම දැන් Intel 8 gen එනවා. ඉතින් 8 gen වලදී මේ Ryzen වල value එකට match කරන්න Intel සමාගම එයාලගේ Core i3 එකටත් cores 4ක් විදිහට තමයි එවන්නේ. හැබැයි ඔයගොල්ලන්ට හම්බෙන්නේ නැති දේ තමයි මේක overclock කිරීමේ පහසුකම. ඒ කියන්නේ ඔයාලට Intel නම් අනිවාර්යයෙන්ම K series CPU එකකට යන්නම වෙනවා overclock කරන්න. ඒ වුණාට Ryzen එකත් එක්ක ඔයාලට ඒ ප්‍රශ්නේ නැහැ. ඔයාලට අවශ්‍ය වෙන්නේ B350 chipset එක තියෙන motherboard එකක් විතරයි ඔයාලට overclock කරන්න සම්පූර්ණ නිදහස Ryzen system එකේදී AMD සමාගම දීලා තියෙනවා. ඉතින් මම හිතනවා මේ build එක ඔයාලට වැදගත් වෙන්න ඇති කියලා. ඔයාලගේ ඊළඟ system එක මොන විදිහටද යන්න ඕනේ budget wise යනවා නම් ඔයාලා gaming ද එහෙම නැත්නම් workstation ද මේ හැම දෙයකටම balance කරලා තමයි මේ system එක ඔයාලට හදලා පෙන්වන්නේ. ඉතින් ඒ වගේම මේ system එක ඔයාලට assemble කරලා benchmark කරලා මේ විදිහට පෙන්වන්න පුළුවන් උනේ ASUS ශ්‍රී ලංකා ඒ වගේම Barclays shop එක නිසා. ඉතින් මේ වීඩියෝ එක ඔයාලට ගේන්න උදව් කරපු දෙගොල්ලන්ටම ගොඩක් thank you කියලා කියනවා. ප්‍රශ්න තියෙනවා නම් පල්ලෙහා comment section එකේ දාන්න. ඒ වගේම තාම subscribe කරලා නැත්තම් subscribe කරන්න. ඒ වගේම subscribe කරලා තියෙන කට්ටිය notifications on කරගන්න අමතක කරන්න එපා. ඊළඟට එන videos ගැන update එකේ ඉන්න. හම්බෙමු තවත් වීඩියෝ එකකින්. He's writing you? Kasserine Pass. Lost my best friends there. Yeah, earned him an Article 15 and a demotion. He had to be a hard ass and his men paid the price. Mission was FUBAR, a massacre. Nazis had no mercy. Hell, we only survived because they didn't have time to seal the western exit.